12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය ඉනුකා බ්‍රෝහිය. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. අත්අඩංගුවේ පසුවන කිසිවෙකුගේ ජීවිතවලට හානි සිදුවීමට ඉඩ නොතබන බවට සභානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්. සමුපකාර බැංකුව එක්කර අලුතෙන් බැංකුවක් ස්ථාපිත කිරීමට යයි. තෙල් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්. බස් ගාස්තු ඉහළ නොදමන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි. තොග සංගවා සිටින ඉන්ධන පිරවුම්හල් සොයා මෙහෙයුම්. පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී ජනවර්ගයේ පිළිබඳ සලකා බලන බවට ජනතා විමුක්ති පෙරමුණ නගන චෝදනා සිවිල් සංවිධාන ප්‍රතික්ෂේප කරයි. ලොව විශාලතම රත්නපුරේ මැණික් පොකුර ගිනිස් පොතට. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග රූපවාහිනී විවාදයකට කැමැත්තෙන් පසුවන බව පාකිස්තාන අගමැතිවරයා පවසයි. වනිදු හසරංගට ඉන්දීය පන්දුවාර 2020 තරඟාවලිය අහිමි වෙයි. සමුපකාර බැංකුව එක්කර අලුතින් බැංකුවක් ආරම්භ කිරීම සඳහා කෙටුම්පතක් සකස් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීවේය. සතොස්සමෙන් සමුපකාරය මගින් ජනතාවට භාණ්ඩ බෙදා හැරීමට ක්‍රියා කෙරේ. තෙල් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හිදී පැවසීය. අවසන් වරට තෙල් මිල ඉහළ දැමුවේ පසුගිය වසරේ දෙසැම්බර් 20 වෙනිදායි. එම කාලය තුළ ලෝක වෙළඳපොලේ තෙල් මිල 37කින් ඉහළ ගියද මෙරට තෙල් මිලෙහි ඉහළ දැමීමක් සිදු නොවීය. මාසකට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 500ක් වැය වේ. කිසිදු තෙල් නෞකාවක් ආපසු හරවා යවා නැතැයි ගම්මන්පිල මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහබඩ් මුසම්මිල් මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. දැන් ඔතුමා දන්නවා මේ දවස්වල විශාල වශයෙන් හැම ඉන්ධන පිරවුම් මලක් ළඟම තෙල් ලබා ගැනීම සඳහා වාහන පෝලින් වල නවත්තලා තියෙනවා. ඉතින් විශාල රාවයක් යනවා මේ ඉන්ධන හිඟයක් එනවා කියලා. මේ ගැන ඇති සත්‍ය අසත්‍යතාවය කුමක්ද? මේ අපනයන ආදායමෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ඉන්ධන සඳහා වැය කරන්න සිදුවීම මත ඉන්ධන ආනයනය කිරීම අභියෝගයක් බවට අද පත් වෙලා තියෙනවා. ඇත්තෙන්ම අද තියෙන රටේ තියෙන ප්‍රශ්නේ ඉන්ධන හිඟයක්වත් ඖෂධ හිඟයක්වත් සිමෙන්ති යකඩ විදුලි හිඟයක්වත් නෙවෙයි විදේශ විනිමය හිඟය ඩොලර් හිඟය. ඒ නිසා අපේ හිටපු අග්‍රාමාත්‍යතුමාත් ප්‍රශ්න කළා තිබුණා මුහුද මැද නැව් තුනක් තිබෙනවා කියලා. ගිය සෙනසුරාදා උදේ අපි බැංකුව අරගෙන ණයවර ලිපි විවෘත කරලා අවශ්‍ය අර මුදල් ගෙවලා අපි සවුදා උදේ ඉඳන් එක පෙට්‍රල් නැවක් බාන්න පටන් ගත්තා. ඊයේ පැවති හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුරදී භාණ්ඩාගාර ලේකම්තුමා ලංකා බැංකුවට උපදෙස් දීලා ඩීසල් නැවත් අවශ්‍ය මුදල් ගෙවීම කරා. මේ වන විට ඩීසල් ගොඩබෑම ආරම්භ කරලා තිබෙනවා. තව පෙට්‍රල් නැවක් මුහුද මැද තියෙනවා. ඊයේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගෞරව මුදල් අමාත්‍යතුමා මේවට අවශ්‍ය කරන විදේශ විනිමය ලබා දීමට පොරොන්දු වෙන නිසා අපිට ඒකත් වලින්ම බා ගන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය. ඊට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සිමෙන්ති සහ කිරිපිටිවල බදු ඉවත් කර එම හිඟය මගහැරවීමට පියවරගෙන ඇතැයි කීවේය. සීනි සහල් හිඟයට පිළියම් ලබා දුන් පරිදි සිමෙන්ති හිඟය නැති කිරීමටද පියවර ගැනේ. අත්අඩංගුවේ පසුවන කිසිවෙකුගේ ජීවිතවලට හානි සිදුවීමට ඉඩ නොතබන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ඒ අනුව ශානි අබේසේකර මහතාට කිසිදු ආකාරයේ ජීවිත හානියක් සිදු කිරීමට හෝ කිසිදු නිලධාරියෙකුගෙන් පලිගැනීමේ චේතනාවක් රජයට නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. ඔවුන්ට එරෙහිව අධිකරණ කටයුතු සිදුවත් ජීවිත හානියක් නොවන බව ගුණවර්ධන මහතා පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මේ අතර විපක්ෂයේ රටේ ආර්ථිකය පිළිබඳ ඉදිරිපත් කළ කල්තැබීමේ අවස්ථා විවාදයක් පාර්ලිමේන්තුවේදී අද පැවැත්වේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේදී අද සභාගත කෙරිණි. ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවද ජනතාව අපහසුතාවට පත් කරමින් බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
යම් ආකාරයක ඉන්ධන මිල වැඩි කිරීමේ සූදානමක් පවතී නම් පොදු ප්‍රවාහන සේවා සඳහා නිසි ක්‍රමවේදයක් සහිතව ඉන්ධන මිල සංශෝධනය කිරීම වැදගත් වන බව හෙතම පෙන්වා දෙයි. ඊට අදාළ යෝජනා දැනටමත් සිය සංගමය ප්‍රවාහන අමාත්‍යංශයට යොමු කර ඇතැයි ජාතික ගුවන්විදුලියට අදහස් දක්වමින් සභාපතිවරයා කීවේය. පාරිභෝගිකයන්ට ඉන්ධන නිකුත් නොකර තොග ගබඩා කර ඇති පෙරෝම්හල් සෙවීමේ මෙහෙයුමක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ක්‍රියාත්මක කරයි. ඒ සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවනු ලැබ ඇත. මෙවැනි ඉන්ධන පෙරෝම්හල් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි. සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 6000ක් පමණ වන දෛනික ඩීසල් සැපයුම පසුගිය දින කිහිපයේදී මෙට්‍රික් ටොන් 8000ත් 9000ත් දක්වා ඉහළ ගොස් තිබේ. කොළඹ වරායින් පිටත නැව් තටාංගනයේ පවති ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් සඳහා සිංගප්පූරු සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 35කට අධික මුදලක් ඊයේ රාත්‍රියේ ගෙවා තිබේ. ඒ අනුව ඉන්ධන ගොඩබෑම කඩිනමින් ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. යුගදනවී බලාගාර කිවිසුමට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කර තිබේ. කෙසේ වෙතත් මේ දක්වා අවසන් තීරණය ප්‍රකාශයට පත් කර නැත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී ජනවර්ගය පිළිබඳ සලකා බලන බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබේ. සුළු ජාතීන්ට නිවැරදිව නීතිය ක්‍රියාත්මක නොවන බව ඔහු පෙන්වා දී ඇත. That is the difference. If you go to European countries, Australia, or you see, without considering. ශ්‍රී ලංකා පොලිසිය යම් පුද්ගලයෙකුට දඩුවම් නියම කිරීමේදී පුද්ගලයාගේ ජනවර්ගය පිළිබඳ විමසා බලනවා. ශ්‍රී ලංකාවේ සිංහල පොලිස් කොස්තාපල්වරයෙකු අනතුරක් සිදු වූ විට එම අනතුරු සිදු වූ පුද්ගලයා ඔහු මුස්ලිම් නම් හෝ සුළු ජාතිකයෙකු නම් එම ජාතීන් වර්ගය සලකා දඩුවම් කරනවා. They punish us. But in Sri Lanka, no. The Sinhala police constable, if he is a Muslim, you belongs to minority. You must be punished. මේ සම්බන්ධයෙන් යාපනයේ සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා සඳහන් කළේ දෙමළ මුස්ලිම් බහුතරයක් වෙසෙන උතුරු පළාතේ සිංහල පොලිස් නිලධාරීන් සමග පහසුවෙන් කටයුතු කළ හැකි බවයි. ඔහු විජිත හේරත් මහතාගේම ප්‍රකාශයට තම විරෝධය පළ කළේය. ජාතිවාදය ලෝපුරා ව්‍යාප්තව ඇති බවත් ඔහු සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ තත්ත්වය එසේ නොවන බවත් සිද්ධාර්ථන් මහතා පෙන්වා දුන්නේය. මට ඒක තේරෙන්නේ එයා කොයි හරි රටක ගිහිල්ලා ඒ ඉන්න LTT ඩයස්පොරා වගේ කට්ටිය හිත තනසන්න කියන්නේ නැති ඔය වගේ කතාවක්. මේමයි. ඇවිල්ලා આવුවොත් ඕනම දෙමළ ජාතිකයෙක්ගෙන් හරි මුස්ලිම් ජාතිකයෙක්ගෙන් හරි ඒ අය කියන්නේ වැඩිපුර අපිට දෙමළ දැන් මම දෙමළනේ මට පොලිසියට ගියාම මට සිංහල පොලිසියේ නිලධාරීත් එක්ක කටයුතු කරන්න වැඩ කරන්න හරි ලේසි වෙලා තියෙනවා අපේ අයට වැඩිය. ඕකම තමයි මුස්ලිම් අයත් කියයි. මුස්ලිම් එක්කෙනෙක් පොලිසියට ගියා නම් මුස්ලිම් අයට වැඩිය සිංහල ඒගොල්ලන්ට සලකන එක බැටි. ඒ වගේම දකුණේ ඉන්න අය toy කතාව අපිට කියනවා අරුන් මේ සිංහල අයට වැඩිය අපිට හොඳයි දෙමළ අය කියලා. ඒක තමයි ලංකාවේ තත්ත්වය. ඉතේරත් මන්ත්‍රීතුමා ඇයි මෙච්චර අපි ගරු කරනවා මේ වාමාංශික දේශපාලනයෙන් තමයි අපිත් පටන් ගත්තේ දේශපාලනය. හැබැයි වාමාංශික දේශපාලකෙක් වෙලා ජාතිවාදී අවුස්සල ඡන්ද ගන්න ඕන තැනකට JP දැන් පත් වෙලා තියෙන කියන මම කනකාටු වෙනවා. අපිට තොරතුරු තියෙනවා. මේකත් මට කියන්න ඕනේ. අපිට තොරතුරු තියෙනවා JPට දැන් වැඩිපුරම LTT කොටි ඩයස්පොරා කැනඩා ඇමරිකා යුරෝප් වල ඉඳලා ෆන්ඩ් කරනවා කියලාවත් අපිට තොරතුරු තියෙනවා මේ විශ්වාස කරන්න පුළුවන් ක්‍රෙඩිබල් එවිඩන්ස් එක. මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුකම මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ වර්තමානයේ පොලිසිය තුළ විවිධ ජාතීන්ගේ මිශ්‍රණයක් පවතින බවයි. රට තුළ ජාතිවාදය ඇති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් උත්සාහ දරන බවට ඔහු චෝදනා කළේය. පොදුවේ එහෙම වීමේ හැකියාවක් නැහැ. මොකද නීතිය කාටත් එකයි. ජනවර්ගයේ විමසලා එහෙම කරන්න හේතුවක් නැහැ. අනිත් එක තමයි නොයෙකුත් ජනවර්ග වල අය පොලිසිය ඉන්නවා. පොලිසියේ සිංහල අය විතරක් නෙමෙයි. දැන් අපි ඒක වැඩි කරගෙන යනවා. මොකද පොලිස් සංකල්පය යටතේ අපි මේ දෙමළ භාෂාව කතා කරන අයගෙමුත් වැඩියෙන් අපි පොලිසියට බඳවා ගැනීමේ කටයුතු කරගෙන යනවා. මොකද ප්‍රජාවත් එක්ක වැඩ කරන්න නම් ඒ අයගේම අය අවශ්‍ය නිසා. ඉතින් වෙලා තියෙන මේ පොලිසිය ගිනි තියපු අය ඊගාකට ජනවර්ගයේ බහන්න දෝෂීලු දෙනාට අයර දාලා උච්චපු අය වගේ කතා කරන එක ඉතින් වැඩි කියලා තමයි කියන්නේ. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ මහවැලි ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවෙයි.
එය සංකේතවත් කරමින් වලව කලාපයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමිලිපිටිය මහජන ක්‍රීඩාංගණයේදී ලබන සෙනසුරාදා සිදු කෙරේ. අමාත්‍ය චමල් රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන මහත්තුරු එම අවස්ථාවට එක් වෙති. රන්බිම හිමිකම් ඔප්පු ලක්ෂයක් බෙදා දීමේ එම වැඩසටහන යටතේ දිවෙන පුරා ඉඩම් හිමිකම්පත් නොමැති ජනතාවට හිමිකම්පත් ලබා දෙන බව මහවැලි අධිකාරියේ මාධ්‍ය අධ්‍යක්ෂ වසන්ත දුග්ගන්නාරාල මහතා පවසයි. වාර්ෂික සෞභාග්‍ය වැඩපිළිවෙල යටතේ මහවැලි ඉඩම් ඔප්පු ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙලක් පසුගිය වසරේ යෝජනා වුණා. ඒ යෝජනාව ක්‍රියාත්මක කරමින් 26 වෙනිදා නැත්නම් සෙනසුරාදා පැවැත්වෙන්නේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහත්මයාගේ ආරාධනෙන්, ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනෙන්, ඒ වගේම ගරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන්, ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් මේ ඔප්පු පිරිනැමීම සංකේතවත් ලෙස එම ක්‍රීඩාංගණයේදී පිරිනමනවා. විශේෂයෙන්ම වලව කලාපයේ ඉඩම් ලාභීන්ටයි එතනදී ඔප්පු පිරිනැමෙන්නේ. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම මුළු රටේම මහවැලිට අදාළ ඉඩම් ඔප්පු ලක්ෂයක් ඉලක්කයක් සඳහා තමයි මේ යන්නේ. ශ්‍රී ලංකා හදබිම අධිකාරය මෙරට ශාක ඝනත්වය ඉහළ නැංවීමේ අරමුණින් සියලුම වර්ගයේ පෙළ වර්ග බෙදා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි. මධ්‍යම කඳුකරේ පාංශු ඛාදනය හා හායනය වළක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සිය මෙහෙවර පුළුල් කර තිබේ. ජලපෝෂක ප්‍රදේශ සංරක්ෂණය, දියබෙත්ම කළමනාකරණය, ගෙවතු වගා සංවර්ධනය, කාබනික පොහොර නිෂ්පාදනය හා ග්‍රාමීය කෘෂි ආර්ථිකය සංවර්ධනය කිරීම ඇතුළු වැඩසටහන් රසක් තම අධිකාරිය යටතේ ක්‍රියාත්මක කෙරෙන බව එහි සභාපති අමරානන්ද වීරසිංහ මහතා සඳහන් කරයි. ජනාධිපතිතුමාගේ හරිත දේශයක් ගොඩනැගීමේ සංකල්පයට උරදෙමින් මාර්ග දෙපස ශාක සිටුවීම, ඉවුරු ආශ්‍රිතව වගා කිරීම සහ ගෙවතු හා වනවගාවලට අවශ්‍ය ගුණාත්මක බවින් ඉහළ සිළුම වර්ගයේ පැළ ඕනෑම ආයතනයකට ලබා දෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. 081 238 81.7 දුරකථන අංකය අමතා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. මෙරටට ආනයනය කළ ජීප් රථයක් තීරුබදු නොගෙවා අලෙවි කිරීමට තත් කළ පුද්ගලයන් 6 දෙනෙකුට මාරවිල ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු නාත්තන්ඩියේ කුරුණෑගල රිදීගම බුත්පිටිය කොන්වත්ත ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. බස්නාහිර පළාතේ පෑලියගොඩ උතුර අපරාධ කොට්ටාශය සිදු කළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීමේදී ජීප් රථයට අමතරව තවත් වාහන දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මීට මාස කිහිපයකට පෙර රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පතලකින් සොයාගත් ලොව විශාලතම මැණික ලෙස නම් දරා ඇති කිලෝ 510ක බරින් යුත් මැණික් පොකුර ගිනස් වාර්තා පොතට එක් වේ. ඉතිහාසයේ මේ දක්වා මැණික් පිළිබඳව සටහනක් ගිනස් පොතට එක් වී නොමැත. ලොව සිළු රටවල් අතර කීර්ති නාමයක් උරුම කර දෙමින් ලොව විශාලතම මැණික ලෙස මෙය ගිනස් වාර්තාවට සුදුසුකම් ලබා ඇත. ගිනස් කමිටු සමාජිකයෝ පිරිසක් මේ සඳහා දිවිනට පැමිණ සිටිති. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ඇතුළු රජයේ විශේෂ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණු උත්සවයේදී මෙම ගිනස් වාර්තාව පිරිනැමීමට ඔහු සූදානම් වෙන සිටිති. මෙම මැණික් පොකුරේ වටිනාකම දල වශයෙන් රුපියල් කෝටි 2000කට ආසන්න වේ. ගිනස් වාර්තාව සමග එහි වාණිජ්‍ය වටිනාකම ඊට වඩා ඉහළ යනු ඇත. මෙම මැණික් පොකුර මේ වන විට ස්විට්සර්ලන්තයේ තැන්පත් කර ඇත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. රත්ගම සතිපොලේ මත්ස්‍ය වෙළඳසැලේ ඉදිකිරීම අවසන් කරන්නේ කවදාදයි ජනතාව ප්‍රශ්න කරති. කඩකාමර 9කින් යුත් මෙම වෙළඳ සංකීර්ණය වහල මට්ටම දක්වා අවසන් කර වසර 6කට වැඩි කාලයක් ගත වී තිබේ. එහි වහලය සකස් කිරීම මේ දක්වා පියවරගෙන නැත. එම භූමිය මේ වන විට වල් බිහිවෙමින් පවතී. දැනට එලිමහනේ සිදු කෙරෙන මත්ස්‍ය වෙළඳාම ජනතාවට හිරිහැරයකි. එබැවින් ගොඩනැගිල්ල කඩිනමින් නිම කර දෙන ලෙස ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි, මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්.
ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග රූපවාහිනී විවාදයකට තමා කැමැත්තෙන් පසුවන බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ රුසියාවේ ජාතික රූපවාහිනිය සමග පැවති සාකච්ඡාවකදී. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ වන විට දින 2ක සංචාරයක් සඳහා මොස්කව් වෙත පැමිණ සිටි. ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ සාකච්ඡාමය මාර්ගයෙන් ඉන්දියාව සමග පවතින ගැටලුවලට විසඳුම් සෙවීම තම අරමුණ බවයි. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ මහතා සමග ජිනීවාහිදී හෙට පැවැත්වීමට තිබූ හමුව අවලංගු කළ බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා පවසයි. ඔහු යුක්‍රේන විදේශ අමාත්‍යවරයා වොෂින්ටනයේදී ඊයේ මුණ ගැසින. එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය. මේ අතර ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන්ගේ හමුවීමට අදාළ දිනය සහ ව්‍යුහය සකස් කිරීම සඳහා ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයෝ පිරිසක් සූදානම් වෙන සිටිති. ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ මහතා රුසියාවට එරෙහිව සම්පාදක ප්‍රකාශයට පත් කරයි. රුසියාව නැගෙනහිර යුක්‍රේනයේ කොටස්වල ස්වාධීනත්වය ඒකපාර්ශ්වීකව පිළිගැනීමෙන් පසු ඔහු මෙම තීරණය ගෙන තිබේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් කිෂිඩා මහතා සඳහන් කළේ රුසියාවට වීසා නිකුත් කිරීම අත්හිටුවන බවයි. එමෙන්ම රුසියානු හිතවාදී කලාපවලට සම්බන්ධ පුද්ගලයන්ගේ වත්කම් තහනම් කරන බවද ඔහු කීවේය. ඊට අමතරව රුසියාවට එරෙහිව වෙළඳ තහනමක්ද පැනවේ. රුසියාවේ මෙම ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ඇමරිකාවද පුළුල් ආකාරයෙන් එරට සම්බාධක පනවා ඇත. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සඳහන් කළේ බටහිර රටවල් සමග රුසියාවේ මුල්ලේ කනුදුණු අත්හිටුවීමට පියවර ගන්නා බවයි. කෘෂිකාර්මික පුවත් නිල්ල පිරුණු සුවදායි රටක්. විවිධ දේශපාලන මත පදනම් කරගනිමින් බෙදී වෙන් නොවී රටක් ලෙස ගොවි සමදෙනා කාබනික වගාවට යොමු විය යුතු බව ශ්‍රී ලංකා ජාතික ගොවි ජන බල මණ්ඩලයේ පහණ්ඩාකාරික කුරුණෑගල දිස්ත්‍රික් සභාපති අනුරුද්ධ බණ්ඩාර මහතා පවසයි. අපේ ගොවියෝ අතර විවිධ මත තියෙනවා. ඒකට තියෙන ප්‍රධානම හේතුව තමයි ඒකට පුරුදු වෙච්ච විදිහෙන් ඒගොල්ලෝ ගැලවෙන්න අකමැතිකම ගැන ආකල්ප වශයෙන්. එහෙම නැත්නම් මගේ පෞද්ගලික අත්දැකීමත් එක්ක ගත්තොත් මේකේ අරකක් දකින්නේ නැහැ. නමුත් අර ප්‍රශ්නේ තියෙන්නේ විවිධ කණ්ඩායම් විවිධ මත ඒගොල්ලන්ගේ දේශපාලන හරි නැත්නම් ආර්ථික හරි වමනාවන් වෙනුවෙන් මිනිස්සුන්ගේ ඔළුව වලට දානවා බලේ. ඉතින් ඒ හන්ද ගොවියෝ පුංචි දෙගිඩියාවක ඉන්නවා. දැනුම කියන දේ තමයි අංක රජින් හරි එක් දෙනවා නම් දෙන්න ඕනේ. එහෙම නැතුව හැමදාම මේකට කරන්න කියලා සල්ලිවත් එහෙම නැත්නම් පොහොරවත් ලකිට දින්දිකට දෙන එක එච්චර අවශ්‍යතාවයකුත් නැහැ. ඒක මම හිතන්නේ රජයකටවත් වෙන කාටවත් දිගින් දිගට කරන්නත් බෑ. නිල්ල පිරුණු සුවදායි රටක්. හරිත කෘෂිකර්මාන්තයෙන් පළගැන්වුණු ස්වාභාවික ගොවිතැනට ජීවය දෙමු. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල්ගසට වැළඳෙන රෝග සහ කෘමි උතුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. උවදුරු වළකා ගැනීම සහ පොල්වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 1920 උවදුරු දුරු කරගන්න ආදායම වැඩි කරගන්න මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. අම්පාර රාජකල පුරාවිද්‍යා භූමිය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පවසයි. එම පුරාවිද්‍යා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර සාකච්ඡාවක් ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්වින. රාජකල පුරාවිද්‍යා භූමියේ ඉතා වටිනා පුරාවිද්‍යාත්මක සාධක රැසක් පවතී. එබැවින් එම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර ජනතාවට විවෘත කරන ලෙස රාජ්‍ය ඇමතිවරයා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල්ගසට වැළඳෙන රෝග සහ කෘමි උතුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. උවදුරු වළකා ගැනීම සහ පොල්වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 1920 උවදුරු දුරු කරගන්න ආදායම වැඩි කරගන්න මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භයි. මෙය සිව් දින තරඟාවලියකි.
යාපනයේ මහනුවර ගාල්ල දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් මීට සහභාගී වේ. සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී ප්‍රතිවාදී කණ්ඩායම් සමග තරඟ 4කට සහභාගී වේ. ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් අතර අවසන් පූර්ව වටයේදී තරඟවදී. ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අප්‍රේල් මාස 7, 8, 9 සහ 10 දිනවලදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පවත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. පසුගියදා පැවති 2022 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට මාතර ෆ්‍රීලන් පුද්ගලික සමාගම සමත් විය. මහ පරිමාණ ව්‍යාපාරංශයේ ඕනෑම ව්‍යාපාර ක්ෂේත්‍රයක් සඳහා වන කර්මාන්ත විශිෂ්ටතා ප්ලැටිනම් සම්මානය සහ කුළුබඩු අංශයේ මධ්‍ය හා මහ පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානය ඔවුන්ට හිමි විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමය වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ලබන වසර වන විට මෙරිස් සම්පූර්ණයෙන්ම දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාවට නැංවේ. දැනටමත් නාවලපිටිය ආසනයේ ග්‍රාම සේවා වසම් ආශ්‍රිතව අක්කර 300ක මෙරිස් වගා කෙරේ. මෙම මෙරිස් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ගොවීන් පුහුණු කිරීම ආරම්භ කර ඇත. වාර්ෂික දේශීය අමු මිරිස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 70,000කි. වේලි මිරිස් අවශ්‍යතාව වාර්ෂිකව මෙට්‍රික් ටොන් 50,000ක් පමණ වේ. මේ බිමල් පුතානේ හරි ගිහිල්ලා අලුත් කාර් එකකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකකින් ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව. උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. අත්අඩංගුවේ පසුවන කිසිවෙකුගේ ජීවිතවලට හානි සිදුවීමට ඉඩ නොතබන බවට සභානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්. සමුපකාර බැංකුව එක්ක අලුතෙන් බැංකුවක් ස්ථාපිත කිරීමට යයි. තෙල් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්. බස් ගාස්තු ඉහළ නොදමන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි. තොග සංගවා සිටින ඉන්ධන පිරවුම් හල් සොයා මෙහෙයුම්. පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී ජනවර්ගයේ පිළිබඳ සලකා බලන බවට ජනතා විමුක්ති පෙරමුණ නගන චෝදනා සිවිල් සංවිධාන ප්‍රතික්ෂේප කරයි. ලොව විශාලතම රත්නපුරේ මැණික් පොකුර ගිනස් පොතට. ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සමග රූපවාහිනී විවාදයකට කැමැත්තෙන් පසුවන බව පාකිස්තාන අගමැතිවරයා පවසයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දිවා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.